හරි. එයන ඕන අපි සාකච්ඡා කරන් දැන් assignment කිහිපයක්ම කතා කරා. මේ අද කතා කරන්නේ තුන්වෙනි assignment එක 12 ශ්‍රේණියට අදාළ. හරි. බලමු පළවෙනි ප්‍රශ්නය. ඔයා දැනට උත්තර ලියලා ඇති කලින් මං කිව්වා කියන්න ඉතින් හැමදාම කියන එකනේ. ආයතන ගිණුම්කරණයේ ප්‍රධාන අරමුණු වන්නේ වඩාත් හොඳින් විස්තර කරන ප්‍රකාශය කුමක්ද කියලා අහන්න. දැන් මේ assignment තුනේම වගේ අපි පළවෙනි ප්‍රශ්නෙත් මේ වගේ ප්‍රශ්නයක් තමයි සාකච්ඡා කරන්නේ. ඇයි එකම ප්‍රශ්නේ කතා කරන්නේ? අනිත් ඒවා දන්නේ නැහැ. එහෙම නෙමෙයි. මේක තමයි ගොඩක් වෙලාවට වාගේ උසස් පෙළ විභාගයේ පළවෙනි ප්‍රශ්නේ විදිහට හැම වෙලේම වගේ වෙන්නේ. ඒ හින්දා ඔයාලට පොඩ්ඩක් අර දැම්ම ඉඳලා පෙරපුරුවක් දෙනවා. මේකට අවධානය දෙන්න. මම මේක assignment හදන්නේ වායිතුවක් නිකන් තියෙන ඒවා දාගෙන හදලා නැහැ. ඔයාගේ විභාගයටත් අනුගත වෙන්න තමයි මේ ප්‍රශ්න ටික හදන්නේ. එතකොට ඔයා 12 ශ්‍රේණියකට සම්බන්ධ වෙනකොට ඔයාට අර 12 ශ්‍රේණියෙන් අහන ප්‍රශ්න වලට හොඳ පුහුණුවක් දෙන්න අවශ්‍යයි. ඒතකොට 13 ශ්‍රේණිය කෙනෙක් ආවත් එයා දන්නවා අනිවාර්යෙන්ම උසස් පෙළ විභාගයේදී පළවෙනි ප්‍රශ්නෙට එන්නේ මොකද්ද? මෙන්න මේ වගේ ප්‍රශ්නයක්. එතකොට ওই ප්‍රශ්න ටික දැක්කට පස්සේ ඔයාට ගොඩක් වෙලාවට උත්තරේ නිකම්ම හොයා ගන්නත් පුළුවන්. පළවෙනිම හොයන්න පුළුවන් නේ කියලා. මොකද්ද? ගිණුම්කරණයේ ප්‍රධාන අරමුණ අහන්නේ. හරි. ඒතකොට ඔයාට අදහසක් තියෙනවා. අංක 1 මොකද්ද? ගම්බිරු ගිණුම් පොතල සටහන් කිරීම. නෑ ඒක එක කාර්යයක්. ඊට පස්සේ මූල ප්‍රකාශන පිළියෙල කිරීම සඳහා ආයතන එක ගන්ධන සටහන් කිරීම. නෑ. මේකත් සම්පූර්ණයෙන් අරමුණු කියෙන්නේ නැහැ. ප්‍රමිත වලට අනුකූලව මූල ප්‍රකාශන පිළියෙල කිරීම. ප්‍රමිත වලට අනුකූලව මූල ප්‍රකාශන හදනවා. නමුත් ඒක නෙමෙයි අරමුණ. ඒක ගිණුම්කරණයේ කොටසක්නේ. කළමනාකරුවන්ගේ භාවිතය සඳහා ආයතනයක මූලික තොරතුරු sannivedana කිරීම. නෑ. ඒ කළමනාකරන ගිණුම්කරණයේ අරමුණ. ගිණුම්කරණය වෙන්න ඕනේ මොකද්ද? ආයතනයක ඇල්මැටි පාර්ශ්වයන් තීරණ ගැනීම සඳහා තොරතුරු sannivedana කිරීම. පළවෙනි පාඩමේම ගිණුම්කරණය හා එහි අවශ්‍යතාවය කියන පාඩමෙන් මේක ඉගෙන ගන්නවා. ඒ කියන්නේ ඇල්මැටි පාර්ශ්ව තීරණ ගැනීමට තොරතුරු sannivedana කිරීම තමයි මේ ගිණුම්කරණයේ ප්‍රධාන අරමුණ වෙන්නේ. මේ අතරින් තියෙන අපිට වඩාත් හොඳම පිළිතුරු වෙන්නේ පිළිතුරු අංක 5. හරි. එහෙනම් ඔයාගේ පළවෙනි ප්‍රශ්නේ පිළිතුරු අංක 5 නම් ඔයා නිවැරදි. හරි. ඊළඟ ප්‍රශ්නෙට යමු අපි. හරි. ඊළඟට දෙක අඛණ්ඩ පැවැත්ම සංකල්පය හා උපලබ්ධ සංකල්පය කුමන කියන්නේ උපලබ්ධ සංකල්පයට අදාළව කුමන ප්‍රකාශය නිවැරදිද කියලා අහන්න. අඛණ්ඩ පැවැත්ම සංකල්පය සහ උපලබ්ධ සංකල්පයට අදාළව. බලමු. ඒකේ තියෙනවා ඒ වත්කම් හා වගකීම් වෙන්ව නිරූපණය කළ යුතු බව ප්‍රකාශ වේ. වත්කම් හා වගකීම් වෙන්ව නිරූපණය කරන්න ඕනේ කියන එක අඛණ්ඩ පැවැත්ම සංකල්පය උපලබ්ධ සංකල්පේ ඔය දෙකකින් භාවිතයන් වෙනවා. නෑ එහෙම වෙන්නේ නැහැ. මේ දෙකට ටිකක් හරි භාවිතයක් තියෙන ගිණුම්කරණ ඒකක සංකල්පය ගන්න පුළුවන්. හරි. වත්කම් හා වගකීම් වෙන්ව නිරූපණය කිරීම. නමුත් මේ අඛණ්ඩ පැවැත්ම සහ උපලබ්ධ සංකල්පේ ඊට අදාළ වෙන්නේ නැහැ. දිගු අනාගත කාලයක් පවතී උපකල්පනය කිරීම. ඔව් ඒක හරි. දිගු අනාගත කාලයක් පවතී කියන එක උපකල්පනය කරනවා. එය අඛණ්ඩ පැවැත්ම සංකල්පයට අදාළයි. ඒ අනුව අපිට ගන්න පුළුවන් දෙකට. ඒ කියන්නේ අඛණ්ඩ පැවැත්ම සංකල්පයට B අදාළ වෙනවා කියන. ඊළඟට C ආදායම් උපලබ්ධියේ තිබීම අනිවාර්ය නොවේ. අනිවාර්යයි. උපලබ්ධියේ තිබීම අනිවාර්යයි. මේක ගන්න බෑ. මේ උපලබ්ධ සංකල්පයට අදාළ වෙන්නේ නැහැ. වත්කම් එහි ඓතිහාසික පිළිවෙත් නිරූපණය කළ යුතුය. ඔව් වත්කම් එහි ඓතිහාසික පිළිවෙත් නිරූපණය කිරීමේදී අර අඛණ්ඩ පැවැත්ම සංකල්පයේ භාවිතයක් තියෙනවා. ඓතිහාසික පිළිවෙත් සංකල්පයේ භාවිතයක් තියෙනවා. මේකත් අපිට ගන්න පුළුවන් අඛණ්ඩ පැවැත්ම සංකල්පය යන. ඊළඟට එය ඉපයූ විට හා උපලබ්ධ විට හෝ උපලබ්ධ විය හැකි විට හඳුනාගත යුතුයි. ඒ කියන්නේ ප්‍රයද්දි හරි එහෙම නැත්නම් උපලබ්ධ වූ විට හරි එහෙම නැත්නම් උපලබ්ධි මොකද්ද? විය හැකි විට හඳුනාගත යුතුයි. ඒ අනුව මේක අපිට ගන්න පුළුවන් උපලබ්ධි සංකල්පය. හරිද? ඒතර මේ සංකල්පයේ තියෙන භාවිතයත් එක්ක අහලා තියෙන්නේ අඛණ්ඩ පැවැත්ම සංකල්පෙට තියෙනවා B සහ D. BD. හරි? උපලබ්ධි සංකල්පෙට තියෙනවා E. හරි? ඒ අනුව අපිට ගන්න පුළුවන් උත්තරේ මොකක්ද? B සහ D තියෙනවා E. පිළිතුරු අංකය 2. හරි? පිළිතුරු අංකය 2. අඛණ්ඩ පැවැත්මට B සහ D උපලබ්ධ සංකල්පෙට E. හරි? කොහොමයි මේක තියෙන්නේ? ඒ අනුව බලමු 3. හවුල් ව්‍යාපාරයක් සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශනය මොකක්ද කියලා අහන්න. වැරදි එක අහන්න. හරි. ඔයාලට වීඩියෝ එක පොඩ්ඩක් ක්ලියර් මදි වගේ හිම ගතියක් තියෙනවද? හරි. එහෙනම් මෙතන තුන්වෙනි ප්‍රශ්නේ අහන්නේ හවුල් ව්‍යාපාර සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශනය මොකක්ද කියලා. බලමු. ප්‍රකාශන දීලා තියෙනවා කිහිපයක්ම. මොනවද? ඒ 24 වෙනි වගන්තියට අනුව ප්‍රාර්ථන පොලියත් හවුල් වේතනයක් නොමැතිව ලාභ සමානව බෙදාගත යුතුයි. මොකද මේ 24 වගන්තිය කියන්නේ? Section 24. මොකද්ද?
1890 හවුල් ව්‍යාපාර ආඥා පනත. හවුල් ව්‍යාපාර සම්බන්ධයෙන් තියෙන ප්‍රධානම පනත තමයි 1890 හවුල් ව්‍යාපාර ආඥා පනත. තවත් මේකට අදාළ වෙන පනත් තියෙනවා. 2007 යන් හත් දාන සමාගම් පනතත් අදාළයි. 1840 වංචා වැළැක්වීම පනතත් අදාළයි. ඊට පස්සේ තව පනක් තියෙනවා සහ නඩු තීන්දුව තියෙනවා. ගානකට එදිරිය මඩ නඩු තීන්දුව වගේ විවිධ නෛතික පදනම් තියෙනවා මේ හවුල් ව්‍යාපාර වලට අදාළ. මේගොල්ලන් කියන්නේ මේකෙන් මොකද්ද? හවුල් ව්‍යාපාර සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශනය මොකක්ද? 24 වන අගන්තියට අනුව ප්‍රාර්ථන පොලිය දෙන්නෙත් නැහැ, පෞල් වේතන දෙන්නෙත් නැහැ, ලාභේ සමානව බෙදෙනවා. ඒක හරි. අපි ගානේ අසත්‍ය කියන්නේ ඒක හරිය. ඊළඟ B සියලුම හවුල්කරුවන්ගේ හිමිකම නැති ඇල්ම සාධාරණ ලෙස තහවුරු කළ යුතු බැවින් කීර්ති නාමයෙන් සදා ගැලපුම් සිදු කළ යුතුයි. ඔව්. කීර්ති නාමයට ගැලපුම් කරනවා. ඇයි? සියලුම හවුල්කරුවන්ගේ මොකද්ද? හිමිකමට තියෙන ඇල්ම සාධාරණ ලෙස තහවුරු කරා. හරි. ඒ අනුව කීර්ති නාමයෙන් ගැලපුම් සිදු කළ යුතුය. ඒකත් හරි. Bත් හරි. ඊළඟට C හවුල්කරුවන්ගේ ගැනිලි සීමා කිරීමටත් ගැනිලි මත අවාසිය අවම කිරීමටත් 24 වන වගන්තිය ගැනිලි සඳහා පොලියක් නියම කර ඇත. නෑ 24 වෙනි වගන්තිය එහෙම දෙයක් නෑ. පොලියක් නියම කරලා නැහැ මේ ගැනිලි වලට. ඒක වැරදි ප්‍රකාශන අසත්‍යයි. ඊළඟට බලමු ප්‍රාන්තණයට අතිරේකව යොදන ණය සඳහා වාර්ෂික 5%ක පොලියක් 24 වගන්තියෙන් නියම කර ඇත. ඔව් අවම වශයෙන් 5%ක පොලියක් ගෙවන්න ඕන 24 වගන්තියට අනුව. ඒ කියන්නේ හවුල්කරුවෙකු හවුල් ව්‍යාපාරය සඳහා දුන්නොත් ණයක් ඒ සඳහා 24 වන වගන්තියට අනුව දෙන්න ඕනේ 5%ක අවම පොලිය. ඒ වගේම හවුල්කරුවෙක් ඉවත් වෙලා හරි හවුල්කරුවෙක් ඉවත් වෙලා යන අවස්ථාවේදී ඒ හවුල්කරුගේ හිමිකමේ කොටසක් ණය වශයෙන් තියලා ගියොත් එහෙම ඊට අදාළව අවම වශයෙන් 5%ක පොලියක් ගෙවන්න ඕනේ කියලා 42 වගන්තිය කියලා තියෙනවා. හරි. ඉන්න හවුල්කරුවෙක්ට 5%ක පොලියක් ලබා දීමට පදනම සපයන්නේ 24 වන වගන්තිය. ගියපු හවුල්කරුවෙක්ට 5%ක අවම පොලියක් ලබා දීමට පදනම සපයන්නේ 42 වගන්තිය. හරි. ඔක තමයි පදනම් දෙක. මෙතනදී කියනවා හවුල්කරුවෙකු. එහෙනම් 24 වගන්තිය. ඒකත් නිවැරදි. ඒ අනුව මේකේ අසත්‍ය ප්‍රකාශනයේ තියෙන්නේ C. කියන්නේ මේ A 1 2 3 වලින් 3 නේ. C පමණි අසත්‍ය ප්‍රකාශන. හරි. ඊළඟට අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. ප්‍රශ්නාංක 4 සහ 5ට පිළිතුර සැපයීම සඳහා පහත් තොරතුරු යොදා ගන්න. මොනවද? 2021 3.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා මුළු වත්කම් සහ මුළු වගකීම් පිළිවෙලින් ලක්ෂ 20යි ලක්ෂ 5ක් විය. පසුව පහත වැරදි අනාවරණය විය. රුපියල් 40000 විකුණුම් ඉන්වොයිසියක් විකුණුම් ජර්නලේ දෙවරක් සටහන් වේ. ඒ කියන්නේ 40000 විකුණුම් ඉන්වොයිසියක්. පාදන්න විකුණුම් ඉන්වොයිසිය කියන්නේ මොකක්ද? ණයට විකුණුම් වලට අදාළව තියෙන මූලාශ්‍ර ලේඛනය. හරි? ණයට විකුණුම් වලට අදාළව තියෙන මූලාශ්‍ර ලේඛනය තමයි විකුණුම් ඉන්වොයිසිය කියන්නේ. මෙන්න මේ විකුණුම් ඉන්වොයිසියක් දෙවරක් සටහන් වෙලා තියෙනවා. ඒක වැරද්දක්ලු. හරි? ඒ වැරදි සහිතව තමයි අපිට දීලා තියෙන මේ වත්කම් සහ වගකීම් ටික. ඊළඟට මාර්තු මාසයට අදාළව රුපියල් 15000ක වරිපණන් ගාස්තු බිල් පත මගහැරීම. ඒ කියන්නේ වරිපණන් ගාස්තු බිල් පත මගහැරලා තියෙනවා. හරි? හරි බලමු උත්තරේ මොකක්ද කියලා. ඊළඟට මේක කියනවා වරහන් තුල ගෙවීම් කරලා නැහැ. ඒ කියන්නේ ගෙවලා නැහැ. ඒ වගේම මේක සටහන් කරලත් නැහැ. මේගොල්ලන්ට මගහැරලා. දැන් 2021 අප්‍රේල් මාසයේ භාණ්ඩ විකිණීම වෙනුවෙන් ලද රුපියල් 50000ක අත්තිකාරමක් අයබාර ලෙස හඳුනා ගැනීම. ඒ කියන්නේ අත්තිකාරමක් මේගොල්ලන් ආදායමක් විදිහට හඳුනා ගන්න. ඒකත් වැරදි. අපෙන් අහන්නේ මොකද්ද? ඊට වැරදි නිවැරදි කිරීමෙන් පසු මුළු වත්කම් කොපමණද? හරි? ඒ කියන්නේ නිවැරදි මුළු වත්කම් ප්‍රමාණය කොච්චරද කියලා. හරි එහෙනම් හොයමු. අපිට මේක සමීකරණයක් ඇතුලෙන් හොයන්න පුළුවන් සරලව. හොයමුනේ. අපි දන්නවා වත්කම් සමානයි වගකීම් ධන හිමිකම්. හරි. වත්කම් කීයද? 2000යි. 10 වලින් හදන්නම් 2000යි නේ. වගකීම් කීයද? 500. හිමිකම් මේවා කීයද? 1500. හරි. වත්කම් 2000යි, වගකීම් 500යි, හිමිකම් 1500. හරි. ඒක තමයි කතාව. ඊළඟට කියනවා මෙන්න මේවා සටහන් කළා නේ 40000ක විකුණුම් ඉන්වොයිසියක් මොකද්ද? විකුණුම් කියන්නේ දෙවරක් දාන. එහෙනම් ඒක වැරදි. ඉස්සරයක් දාපුවම මොකද වෙන්නේ? ණය ගැටීම වැඩි වෙනවා කියද්ද? 40ක්. ඒක අඩු කරන්න ඕනේ. 40ක් අඩු කරන්න ඕනේ. ණය ගැටි.
ඒ වගේම හිමිකමත් අඩු වෙන්න ඕනේ කීයක්ද? 40ක්. හිමිකමත් අඩු වෙන්න ඕනේ 40ක්. මොනවා කියලාද? විකුණුම් ආදායම. හරි. ඊළඟට මාර්තු මාසයට අදාළ රුපියල් 15000ක වරිපණම් ගාස්තු බිල් පත මගේ හැරීම වරිපණම් ගාස්තු බිල් පත මගේ හැරලා තියෙනවා. ඒ අනුව 15000ක වරිපණම් ගාස්තු බිල් පත මගේ හැරලා මේක ගෙවීම් කරලා නැහැ. එහෙනම් මේ බිල් පත අපේ මොකද්ද වෙන්න ඕනේ? වියදම් වශයෙන් සටහන් වෙන්න ඕනේ. ඒ අනුව ඍණ 15යි වරිපණම් සහ වගකීම් වලට එකතු වෙන ධන 15යි මොනවද? ගෙවිය යුතු වරිපණම්. ඊළඟ තුන අප්‍රේල් මාසයේ භාණ්ඩ විකිණීමෙන් ලද 50000ක අත්තිකරමක් අයභාර ලෙස හඳුනාගෙන නැත. ආයෙන ඒක අයින් කරන්න ඕනේ. ඒ කියන්නේ මෙතනින් අඩු කරන්න ඕනේ 50ක්. මේකට එකතු කරන්න ඕනේ 50ක්. මොනවද? අත්තිකාරම්. අත්තිකාරම් කියන අපිට වගකීමක් වෙනවා. හරි. මුළු වාස්කා මෙතන වෙනවා 1960ක්. හරි. මෙතන මේ අත්තිකාරම් අයභාර ලෙස අප්‍රේල් මාසයේ භාණ්ඩ විකිණීම වෙනුවෙන් ලද. ඒතර අප්‍රේල් මාසයෙන් ඒක මේ මාසෙට ගන්න බෑ. ඔව් ඒක හරි. ඒගොල්ලන් දාලා තියෙනවා ඒ උනාට විකුණුම් විදිහට. අයභාරය ලෙස හඳුනාගෙන තියෙන. ඒ කියන්නේ විකුණුම් ආදාය විදිහට හඳුනාගෙන තියෙනවා කියලා කියන්නේ. ඒක වැරදි. හරි. මොකද මේ මාසෙට අදාළව ඒක මොකද්ද? අත්තිකාරම්. ඒ හින්දා තමයි ඒක විකුණුම් විදිහට අඩු කරේ. ඒතර මේ හිමිකම තුලින් අඩු කරලා අත්තිකාරම් වලට වගකීම් වලට එකතු කරා. හරි. එතකොට මේක මම කරලා තියෙන්නේ මේගොල්ලන් හඳුනාගෙන තියෙන එක නිවැරදි කරලා. ඒතර මොකද්ද අපේ නිවැරදි කිරීමෙන් පසු මුළු වත්කම් කීයද? රුපියල් 19,60,000යි. හරි. ඊළඟ ප්‍රශ්නේ මොකක්ද අහන්නේ? ඉහත වැරදි නිවැරදි කිරීමෙන් පසු මුළු වගකීම් කියනවා. මුළු වගකීම් කීයද? මුළු වගකීම් වෙන්නේ ඉතින් 565යි නේ. 565යි. හරි. රුපියල් 5,65,000. 5000. ඔක තමයි 4 සහ 5 සඳහා නිවැරදි පිළිතුරු වෙන්නේ. හරි. ඊළඟට ප්‍රධාන ප්‍රශ්නේ මොකද්ද? බන්දුසේන විසින් පවත්වාගෙන යන තනි පුද්ගල ව්‍යාපාරයේ සුළු මුදල් වියදම් හැර අනෙකුත් සියලුම ගෙවීම් බැංකු ගිණුම් මගින් එන චෙක්පත් වලින් සිදුවන අතර සියලුම මුදල් ලැබීම් ඍජුවම බැංකු ගිණුමට හෝ චෙක්පත් මගින් සිදු කරේ. කියන්නේ ඒගොල්ලන්ගේ ප්‍රධාන මුදල් ගනුදෙනු කරන්නේ කොහෙන්ද? ජංගම ගිණුමක් මගින්. බැංකුවේ තියෙන ගිණුමක් මගින්. ඒ වගේම සුළු වියදම් හැර තමයි ඒ ටික ජංගම ගිණුමක් ඇසුරෙන් කරන්නේ. ඒ කියන්නේ සුළු වියදම් හැර අනිකුත් සියලුම ගනුදෙනු කරන්නේ මේ බැංකුවේ තියෙන ජංගම ගිණුම හරහා. ඒ කියන්නේ චෙක්පත් හරහා. හරි. ඊළඟට අපිට කියනවා බැංකු ගනුදෙනු සම්බන්ධයෙන් අනෙකුත් තොරතුරු පහක් දැක්වේ. 2020 මාර්තු මාසයේ සිදු වූ ලැබීම් දෙනවා අත්පිට විකුණුම් 800යි, ණයගැති ලැබීම් අනිල්ගින් 400යි, අත්පිට විකුණුම් 780යි, ඊට පස්සේ පරිගණක විකුණුම් 410යි, ණයගැති ලැබීම් විශ්වගින් 3000යි. ඊළඟට ගෙවීම් දෙනවා ණය හිමියන්ට ගෙවීම් සුරනිට 700යි, වියදම් සඳහා 300යි, ගැනුම් 180යි, ණය හිමියන්ට ගෙවීම් අකිල 280යි, තව ගෙනුමක් තියෙනවා 300යි. 2021 මාර්තු මාසයේ ලැබුණු බැංකු ප්‍රකාශනයේ සාරාංශය. ඒ කියන්නේ ඊට අදාළව බැංකුව සටහන් කළා අපිට බැංකු ප්‍රකාශනයක් කියනවා. ඒකේ සාරාංශය දෙනවා. බලන්න. උපලබ්ධ වූ චෙක්පත් රුපියල් 1200යි. ලක්ෂ 12යි. උපලබ්ධ වෙලා තියෙන. ඒ කියන්නේ අපි මෙච්චර චෙක්පත් නිකුත් කරාට තැන්පත් කරාට ඒගොල්ලන් සටහන් කරලා තියෙන 1200යි. ඒ වගේම අපි නිකුත් කරපු ඒවායින් ඒගොල්ලන් ගෙවීම් කරලා තියෙන කීයද? 880. හරි? බැංකු අය කළ බැංකු ගාස්තු තියෙනවා 70යි, ණයගැති රිජුපේෂන් තියෙනවා 120යි, ස්ථාවර නියම මත ගෙවූ රක්ෂණ වාරිකය තියෙනවා 20යි. ඒ වගේම තැන්පත් කළ අගරු චෙක්පත් 100යි. හරි? ඔක තමයි අපිට දෙන තොරතුරු සාරාංශය. ඊළඟ 2021 3යි 1 දින ව්‍යාපාරයේ මුදල් පාලන කිරීමේ ශේෂය රුපියල් 35000ක් වූ අතර එය එදිනට බැංකු ප්‍රකාශනයේ ශේෂය සමග එකඟ විය. ඒ කියන්නේ ආරම්භයේ තියෙන මුදල් පාලන කිරීමේ ශේෂයයි ව්‍යාපාරයේ මුදල් පාලන කිරීමේ ශේෂයයි ඒ වගේම බැංකු ප්‍රකාශනයේ ශේෂයයි සමානයිලු. හරි.
ඒ වගේම ණයගැතියන්ට නෙමෙයි ණයගැති අනිල්ට දුන් වට්ටම රුපියල් 5000ක් වූ අතර මෙතන මේ සංශෝධනයක් සමහරවිට ප්‍රශ්න පත්‍රය කරගන්න ඕනේ ඇති. ඒක ලියා ගන්න. ණයගැති අනිල්ට දුන් වට්ටම රුපියල් 5000ක් වූ අතර ණයහිමි සුරනිගෙන් ලද වට්ටම රුපියල් 2000ක් කියලා කියනවා. හරි. තව තොරතුරු දෙනවද? හරි. ඊළඟට අපි ඉල්ලන්නේ ඉහත අංක 1 තොරතුරු ඇසුරෙන් 2021 ගේ මාර්තු මාසය සඳහා මුදල් ලැබීම් හා ගෙවීම් ජර්නල් එක පිළියෙල කරන්න. ඊට පස්සේ 3.31 දිනට මුදල් පාලන කිරීම සංශෝධනය කර බැංකු සැලසුම් ප්‍රකාශනය පිළියෙල කරන්න. එච්චරයි. එහෙනම් අපි හදමු. හදලාදී බලා ගන්න චෙක් කරගන්න. අපි අහන ඉස්සලාම ඉතාම ලෙහිසි දෙයක්. මුදල් ලැබීම් ජර්නල්, මුදල් ගෙවීම් ජර්නල් සහ බැංකු සැලසුම්. හරි. දැන් බලමු. යනුව මුදල් ලැබීම් ජර්නලයේ මේක නම් ගොඩක් ලෙහෙසි ප්‍රශ්නයක් ඈ. මම තාම අමාරු ප්‍රශ්න වලට ගියේ නැහැ. ඉස්සරහට අපි සාකච්ඡා කරමු. මේ සරලව ඔයාට ඉස්සෙල්ලා අපිට මතක් වෙන්න තමයි මම මේක කරන්නේ. හරි. ඔන්න එහෙනම් මේ ටික දැන් ඊළඟට තියෙන්නේ මේකේ මුදල් ලැබීම සහ ගෙවීම ටික නම් හරි ලේසි මේක. මේ වගේ එකක් ඉතින් කරගන්න බැයි නම් ඉතින් ඔයාලට ටිකක් අවුලක් නේ. හරි. අත්පිට විකුණුම් තියෙන 800ක්. යනවා පිළිගෙන ලැබීම් වල අත්පිට විකුණුම් 800යි. මීට අදාළ වන විශ්ලේෂණ පිළිවෙල විකුණුම්. ණයගැති ලැබීම් ඉගෙන අනිල්ගෙන් ලැබීම් කීයද? 400යි. යනවා ණයගැති ලැබීම් 400.
ඊට පස්සේ අපිට විකුණුම් 780. පරිගණක විකුණුම් කීයද? 410. මේක ඉන්නේ වෙනස් ලැබීම් වලට. ඊට පස්සේ විශ්වගෙන් ලැබීම් 3000යි. සහ වට්ටමක් තිබ්බනේ. අපි ගෙවීම් ටිකක් දාලා ඉවරලා දාමු. ගෙවීම් තියනවා නාහිමියන්ට ගෙවීම් සුරෙන්ට ගෙවීම්. සුරෙන්ට ගෙවීම් කීයද? 700යි නේ. සුරෙන්ට 700යි වියදම් සඳහා 300යි. ඊළඟට ගැනුම් 180යි. නාහිමියන්ට ගෙවීම් එනකි ගෙවීම් 280යි. හරි. ඊළඟට ගැනුම් 300. හරි. මේකේ වට්ටමක් තිබ්බා වගේ මතකයි බලන්න. මෙතෙන් දුම් වට්ටම් අනිල්ට දුම් වට්ටම් 5000යි. සුරණිගෙන් ලද වට්ටම් මේක ඉවර ගත්තා නම් හරි. හරිනේ 5000 යනෝද නැවතුනේ 1500 5300 යනවා. හරි. ඊළඟට දුම් වට්ටම් 5යි. 300යි 980යි 480 4යි. ගෙවීම් වල සමස්තයක 1760යි. හරි. ඔය තියෙන්නේ පළවෙනි එක. මේකේ එක. මුදල් ලැබීම් ජර්නල් සහ මුදල් ගෙවීම් ජර්නල්. එතකොට ණයගැති තීරුවට වට්ටම් එකතු වෙනවද? ණයගැති තීරුවට වට්ටම් එකතු වෙනවා. නෑ. මේ ණයගැති තීරුවට එන්නේ මේ ණයගැති හෝ ණයහිමි තීරුවට එන්නේ වට්ටම් නැතුව අදාළේ ලැබීම් ටික හෝ ගෙවීම් ටික. හරි? ඒ කියන්නේ මෙහෙමනේ. දැන් ආ දන්නවා ණයගැතියන්. හරි? ඔන්න ඉන්නවා ණයගැතියෙක් ණයගැති. හරි මෙයාට දෙන්න තියෙනවා 100ක්. මෙයාට මුදල් දෙනකොට එයා කියනවා ඔයාගෙන් මට 100ක් එපා මම ඔයාලට දෙන්නම් 5ක වට්ටමක්. එයාගෙන් අපිට මුදල් ලැබෙනවනේ. එයාගේ මුදල් ලැබෙනකොට අපි එයාට දෙනවා 5ක වට්ටමක්. හරි? ඒක තමයි දුන්න වට්ටම. හරි? මුදල් ලැබෙන්නේ යනු 95යි. මේ ලැබීම තමයි ණයගැති ලැබීම් වල දාන. හරි? ඒ කියන්නේ මෙතන මේ අනිල්ගෙන් 400ක් ලැබෙනකොට ඊට අමතරව කීයක් හම්බ වෙනවද? වට්ටම් විදිහට 5. ඒතර එයා ඇත්තටම අපෙන් එයා අපිට දෙන්න තිබ්බ ප්‍රමාණයෙන් හරි? එයා අපිට දෙන්න තිබ්බ ප්‍රමාණයෙන් මුදල් වලින් 400ක් පිය වෙනවා. වට්ටම් වලින් 5ක් පිය. හරි? අපි તો අනිල් අපිට දෙන්න තිබ්බා කියලා 500ක්. අනිල් අපිට 500ක් දෙන්න තිබ්බා. හරි? මේ 500න් 400ක් ගෙවෙනවා මොකක් හින්දාද?
මුදල් හිඳ. 5ක් ගෙවෙනවා වට්ටම් හිඳ. ඔය මුදල් ගෙවෙන ප්‍රමාණය තමයි මෙතන දාන්නේ සහ ණයගැති ලැබීම වල දාන්නේ. මේ වට්ටම තමයි මෙතන දාන්නේ. ඒ කියන්නේ පියවීම අදාළ ණයගැතියන් විසින් අපෙන් පියවන ප්‍රමාණය තමයි වට්ටම සහ ඒ වගේ මුදල් වල දෙකේම එකතු. දැන් මෙතන මම ගත්ත උදාහරණයට අනුව නම් අර අනිල් අපේ පියවන්න තිබ්බ අපිට දෙන්න තිබ්බ ප්‍රමාණයෙන් 405ක් පියවනවා. හරි? ඉවල ඉවර කරනවා. ඒ පියවන ප්‍රමාණයෙන් 400ක් පියවන්නේ මුදල් හින්දා. 400ක් පියවන්නේ මුදල් හින්දා. 5ක් පියවන්නේ වට්ටම් හින්දා. හරි? එතකොට මෙතන දාන්නේ මුදල්. මෙතන දාන්නේ මුදල් ප්‍රමාණය. මේ දෙන්නේ 5. ඒතර ඔය දෙකේම එකතුව තමයි පියවීම ප්‍රමාණය. ඒතර පියවනවා කියන්නේ අපෙන් ගෙවන ප්‍රමාණය. ඒ පියවන ප්‍රමාණයෙන් මුදලින් පියවන්නේ 400යි වට්ටමින් 5. හැදි. ඒක මෙතන කතාව ඈ. හරි. මම හිතන්නේ ඔයාලා ලියා ගන්න නැති. මම ඊට පස්සේ යනවා දෙවෙනි එකට. ඒ තමයි අපේ බැංකු සැලසුම් කොටස සංශෝධිත මුදල් පාලන කිරීම සහ බැංකු සැලසුම් ප්‍රකාශනය හදන්නයිදී. මේක හදන්න කලින් පෙර වැඩක මුදල් පාලන කිරීමක් හදන්න ඕනේ. හරි. බැංකු සැලසුම් ගැන පොඩ්ඩි මතක් කිරීමක් කරන්නම්. මම මේක ගිය සතියේ අපේ රිවිෂන් පන්තියේදී කරා ඉලුම් කරන සමීකරණ කොටස දීලා මේ බැංකු සැලසුම් කොටස පොඩ්ඩක් මතක් කිරීමක් කරා. ගොඩක් ඔය අලුතින් ආපු කෙනෙක් ඉන්නවා නම් මම මතක් කිරීමක් කරන්න. මේ බැංකු සැලසුම් වලට අදාළව මේක කියන්නේ අතරම අපේ ව්‍යාපාරයේ මුදල් ගනුදෙනු පවත්වාගෙන යනවා. ව්‍යාපාරයේ මුදල් ගනුදෙනු පවත්වාගෙන යනවා. මේ ව්‍යාපාරය මුදල් ගනුදෙනු පවත්වාගෙන මොකක් කරාද? බැංකුව මේ කණු තුනක් තියෙන බැංකුවේ. බැංකුවක ජංගම ගිණුමක් වගේ. හරි. එතකොට මේ ජංගම ගිණුමට අදාළව අපි ගනුදෙනු සටහන් කරනවා මුදල් පාලන ගිණුමේ. ඒ වගේම බැංකුව සටහන් කරනවා බැංකු ප්‍රකාශන. අපි සටහන් කරන්නේ වත්කම් විදිහට බැංකුව සටහන් කරනවා වගකීම් විදිහට. ඇයි අපේ සල්ලි අපිට වත්කමක් බැංකුවට අපේ සල්ලි අනුන්ගේ දෙයක්. ඒ කියන්නේ ඒගොල්ලන්ට වගකීමක්. ඒක බරක්. හරි. ඒ අනුව අපේ මුදල් පාලන කිරීමේ අපි සටහන් කරනවා මේ ගනුදෙනු එකම ගනුදෙනු පැති දෙකකින් සටහන් කරනවා. බැංකුව සටහන් කරනවා බැංකු ප්‍රකාශන. හරි. මේ දින මුදල් පාලනය මේ දින බැංකු ප්‍රකාශන. දැන් අපි මුදලක් හිතන්න ප්‍රාග්ධන විදිහට මුදලක් තැන්පත් කරා කියලා. ඒක ලක්ෂ 5ක් දාන්න. එහෙනම් අපි කරන්නේ මුදල් පාලන කිරීම හර කරනවා 500ක් ප්‍රාග්ධනය කියලා. ඒතර අපේ ප්‍රාග්ධන කියලා මේක වෙනස් ඈ මේ ව්‍යාපාරයේ මේ බැංකුව. අපි වෙනම සටහන් කරනවා ඒගොල්ලෝ වෙනම සටහන්. අපි මොකද කරන්නේ? මුදල් පාලන කිරීමට 500ක් අරගලා ප්‍රාග්ධන කිරීමට බැර කරනවා 500. බැංකුව මොකද කරන්නේ? බැංකුවට වගකීම් වැඩි වෙනවනේ. ඒගොල්ලන් සටහන් කරන්නේ ඒගොල්ලන් වගකීම් වැඩි වෙනවා කියන්නේ බැර. ඒගොල්ලන් බැර කරනවා කියද්ද මුදල් තැන්පතු කියලා 500. එනෝ ශේෂේනවා 500. හරි. ඔන්න පළවෙනි ගන්න. ඊළඟ අපි 200 චෙක් පතක් නිකුත් කරනවා. හරි. එහෙනම් චෙක් පතක් 200 නිකුත් කරපුවාම අපි චෙක් පත් කියලා 200ක් බැර කරනවා. අපි ණයහිමියන් නිකුත් කරේ කියලා. ණයහිමි පාලන හර කරනවා. මුදල් පාලන බැර කරනවා. හරි. ඊට පස්සේ ණයහිමියා ගිහිල්ලා බැංකුවට දුන්නාම මොකද කරන්නේ? බැංකුව අපේ ගිණුමෙන් සල්ලි අරගෙන ණයහිමියට දෙනවා. ඒතකොට අපි පිළිබඳව තිබ්බ වගකීම මොකද වෙන්නේ? අඩු වෙනවා. වගකීම අපි පිළිබඳව තියෙන බර 500යි. ඒක අඩු වෙනවා 200ක්. එනෝ අර වෙනවා කීයද? 200ක් චෙක් පත් නිකුත් කිරීම කියලා අනෝ ශේෂය. හරි. ඔක තමයි වෙන්නේ. දැන් ඔයාලට තේරෙන්නේ නැති මේක එකම ගනුදෙනු සටහන් වෙන්නේ. හරි. එකම ගනුදෙනු සටහන් වෙනවා මේක මොකද වෙන්න ඕනේ? සමාන වෙන්න ඕනේ. නමුත් ප්‍රායෝගිකව සමාන වෙන්නේ නැහැ. හරි. ඇයි? ඔන්න ඕක තමයි අපි මේ බැංකු සැලසුම් වල ඉගෙන ගන්නෙ. හරි. මේක තමයි ඉගෙන ගන්න. ඇයි ඒ සමාන වෙන්නේ නැත්තේ? අපි එනම් මොකද්ද කරන්නේ?
මේමයි. සමාන වෙන්නේ නැති වෙන්න හේතු කිහිපයක් තියෙනවා. එක හේතුවක් තමයි කාල වෙනස් වීම. හරි. අනිත් හේතුව තමයි මගේ හැරීම. හරි. අනිත් හේතුව තමයි වැරදි. හරි. ඔන්නවා නිසා තමයි මේක සමාන වෙන්නේ නැත්තේ. හරිද? එතකොට කාල වෙනස් වීම යටතේ දෙකක් තියෙනවා. එකක් ඔයා දන්නවා මේක. මෙහෙම කිව්වම එකපාරට මතක් වෙන්නේ නැති වෙයි. දන්නවා. මොනවද? තැන්පත් කළ නමුත් උපලබ්ධි නොවූ චෙක් පත්. ඒ වගේම නිකුත් කළ නමුත් ගෙවීමට ඉදිරිපත් නොවූ චෙක්. හරි. ඔයාලට මේ පොඩි විනාඩි 10ක විතර මේ බැංකු සතුන් සම්පූර්ණයෙන් ගන්න නැහැ. උදලා ගන්න ඔයාලට බැරි වෙලා තිබ්බත් දැන් පුළුවන් වෙන්න ඕනේ. හරිද ආගමික. මගේ හැරීම් වල කියනවා ඍජු ප්‍රේෂණ මම පැහැදිලි කරනවා. ඒ වගේම බැංකු ගාස්තු සහ ස්ථාවර නියෝගපත්. ගෙවීම් සහ ලැබීම. හරි. ඊළඟ වැරදි තියෙනවා. ව්‍යාපාරයේ වැරදි තියෙනවා. ඒ වගේම බැංකුවේ වැරදි. ඔච්චර. ඔන්න හේතු නිසා තමයි මේ ශේෂය අසමාන වෙන්නේ. දැන් බලමු. මම දැන් හේතු හොයනවා කියපුවම නිකන් හේතු ටික ලියාගෙන විතරක් කරන්නේ නැහැ. මේකේ මොකක්ද වෙලා තියෙන්නේ මේ හේතුව? මේ තියෙන කාරණේ මොකක්ද වෙලා තියෙන්නේ? දැන් මේ තැම්පත් කරනව තුබලක්ෂණ චෙක්පත් කියන්නේ අපි තැම්පත් කළා තාම බැංකුවට ගිහිල්ලා නැහැ. ඒ කියන්නේ අපි තැම්පත් කළා. මේ හරියට බලන්න මේක. අපි තැම්පත් කරා. තාම ගිහිල්ලාද? නැහැ. නිකුත් කරනව ගේම් රිදිපත්ව චෙක්පත් කියන්නේ. අපි නිකුත් කරා. තාම ගිහිල්ලාද? නැහැ. රිජිස්ට්‍රේෂන් කියන්නේ අපිට කෙලිම බැංකුවට ආපුවා. ඒගොල්ලන් දානවනේ. අපි බැංකු ප්‍රකාශන වෙනකන් දන්නේ නැහැ. අපි දාලා නැහැ. හරි? බැංකු ගාස්තු කියන්නේ බැංකු ගාස්තු කියන්නේ ඒගොල්ලන් බැංකුවෙන් අඩු කරලා තියෙනවා. නමුත් අපි දන්නේ නැහැ තාම. හරි? ඊළඟට ස්ථාවර නියෝග මත ලැබීම් හෝ ගෙවීම්. ඒගොල්ලන් මේක කරනවා. නමුත් බැංකු ප්‍රකාශනෙන් තුර අපි දන්නේ නැහැ. තව තියෙනවා ව්‍යාපාරයේ වැරදි කොටසකුත් තියෙනවා. ඒ වගේම බැංකුවේ වැරදි කොටසකුත් තියෙනවා. හරි. මොන පළවෙනි දේ හරි. මොකද්ද? හේතු හෙව්වා. ඊළඟට දැන් මොකද්ද කරන්නේ? දැන් මේ හිතන්න ඔයයි තව එක්කෙනෙකුයි මේ අසමාන වෙලා ඉන්නවා කියන්නේ. හරි? ඔයයි තව කෙනෙකුයි අසමාන වෙලා ඉන්නකොට ඔයා ඒකට හේතු හොයනවා. මොනවද මේ අපි දෙන්න අසමාන වෙන්න තියෙන හේතු? හරි ඔයා ලිස්ට් එකක් හදනවා. ඔය තියෙන ලිස්ට් එක හේතු ටික හොයාගත්තා. දැන් ඔයාට ඕනේ මොකද්ද? මෙයත් එක්ක සමාන වෙන්න. එහෙනම් අරයත් එක්ක සමාන වෙන්න ඕන නම් ඔයා මොකද කරන්න ඕන? හේතු ටික හොයලා විතරක් හරියන්නේ නැහැ. ඔයා ඒකට හැඩ ගැහෙන්න. ඉස්සලා මෙහෙමයි කරන්න ඕන. ඔයා මෙයත් එක්ක සමාන වෙන්න නම් ඔයාගේ මේ හේතු වල තියෙන මේ හේතු වල අසමාන වෙන්න බලපාපු හේතු වල තියෙන ඔයාගේ වැරදි තියෙන්නේ. අන්න ඒවා ටික හදාගන්න. ඔයා අනුන්ගේ වැරදි හදන්න. එයාට ඔයා මෙහෙම ඉන්න එහෙම ඉන්න කියනවට කලින් ඔයා ඔයාගේ වැරද්ද හදාගන්න. බලන්න. ඔයාගේ වැරදි තියෙනවනේ. ඒ නිසා ඔයා ඉස්සෙල්ලාම කරන්නේ මොකද්ද? ඔයාගේ වැරදි හදාගන්න. ඔයාට අරයත් එක්ක සමාන වෙන්න ඕන. කවුද අරය? බැංකුව. හරි? අරයත් එක්ක සමාන වෙන්න ඕන නම් ඔයාගේ වැරදි හදාගන්න. ඊට පස්සේ ඔයාට පුළුවන් ඊළඟ දෙයට යන්න. මොකද කරන්නේ? ඉස්සලාම ඔයාගේ වැරදි හදා ගන්නවා. හරි? ඔයාගේ නැත්නම් ඔබේ වැරදි හදා ගන්න ඕනේ. ඔයාගේ වැරදි කොහෙද තියෙන්නේ? මුදල් පාලන ගිණුමේ. හරි? මුදල් පාලන ගිණුමේ. හරි? මේකේ තියෙන වැරදි හදා ගන්නවා හදනවා සංශෝධන මුදල් පාලන ගිණුම. ඒ කියන්නේ වාගේ තියෙන වැරදි ටික හදා ගන්න සංශෝධන මුදල් පාලන ගිණුම හදනවා. හරි. ඔන්න හැටි. දැන් ඔයාගේ වැරදි සහිතව තියෙන ශේෂය තියෙන්නේ. ආයෙක මේකට දාන්න. දාලා ඔයාගේ තියෙන වැරදි තියෙන්නේ. ඍජු ප්‍රේෂණ තියෙන්නේ. දැන් මේ වලක් තියෙනවා ඔයාගේ ලැබීම් තියෙනවා සහ ගෙවීම් තියෙනවා. ලැබීම් නම් හර කරන්න ගෙවීම් නම් බැර කරන්න. ඍජු ප්‍රේෂණ මොකද්ද? ලැබීමක්නේ. ආයෙන එක හර කරන්න. ඊට පස්සේ බැංකු ගාස්තු කියන්නේ ගෙවීමක්නේ. ආයෙන එක බැර කරන්න. ස්ථාවර නියෝග මත ගෙවීම් කියන්නේ ගෙවීමක්නේ. ඒක බැර කරන්න. ස්ථාවර නියෝග මත ලැබීම් කියන්නේ ඒක ලැබීමක්නේ. ආයෙක හර කරන්න. ඔන්න
තව එකක් තියෙනවා ව්‍යාපාරයේ වැරදි කියන කොටස. ඒක කියන්න බෑ. ඒක විවිධාකාරයෙන් වෙනස් වෙන්න පුළුවන්. එහෙනම් මේ වැරද්දට අනුකූලව ඒ නිවැරදි කරන්න සටහන් කළ යුතුයි. අනිත් ඒවා ටික මෙහෙමයි දාන්න. මොකද කරේ? ඔන්න ඔයාගේ වැරදි ටික හදාගත්තා. වැරදි ටික හදාගත්තා. අන්න හරි. දැන් ඔයා නිවැරදි. දැන් මොකද කරන්නේ? දැන් ඔයාට පුළුවන් අරයට කියන්න ඔයාගේ මෙන්න මේ වැරදි තියෙනවා ඔයා හදාගන්න කියලා. ඇයි? ඔයා දැන් නිවැරදි. මොකද්ද ඔයා කළේ ඉස්සෙල්ලාම? ව්‍යාපාරයේ වැරදි. වැරදි නිවැරදි කළා. ඒක ගත්තා සංශෝධන මුදල් පාලනය. හරි. දැන් ඔයා මොකද යන්නේ? අරය ගාවට යනවා. ගිහිල්ලා යාගේ වැරදිත් තියෙනවනේ. දැන් ඔයා මොකද කරන්නේ? යාගේ වැරදි පෙන්නලා දෙනවා. ඒවා ඔයා හදනවද? අනුන්ගේ වැරදි හදනවද ඔයා? නෑ. ඔයාට අනුන්ගේ වැරදි හදන්න බෑ. ඒ හින්දා ඔයා අනුන්ගේ වැරදි හදන්න යන්න එපා. ඔයා කරන්නේ ඒ අනුන්ගේ වැරදිත් එක්ක ඔයා ඒ වෙලාවට අනුකූලව හැඩ ගැහෙන්න. හරි? ඒ කියන්නේ බැංකුවේ වැරදි තියෙනවා. ඒවා ඔයාට හදන්න බෑ. ඒවා වෙන කෙනෙක්ගේ වැරද්දක්. ඒ නිසා ඔයා එයාගේ වැරදි හදන්න යන්නේ නැතුව ඒ తాවකාලිකව පොඩ්ඩක් සමාන වෙනවා. ඒ වෙලාවට. හරි? ඒ අනුව ඔයාට ඕනම හින්දා බැංකුව ඔයා මොකද කරන්නේ? බැංකුවත් එක්ක తాවකාලිකව සමාන වෙනවා. ඒකට හදනවා මොකද්ද? බැංකු සැසඳුම් ප්‍රකාශනය. මේ මොකටද හදන්නේ? මොකටද හදන්නේ? සංචෝදිත මුදල් පාලන ගිණුමේ ශේෂය පාලන ගිණුමේ ශේෂය తాවකාලිකව. හරි? తాවකාලිකව බැංකු ප්‍රකාශනයේ ශේෂයට සමාන කිරීම. ඉගෙන ඔයා හදපු දැන් ඔයාගේ තියෙන නිවැරදි ශේෂය තියෙන්නේ. ඔයා ඒක తాවකාලිකව බැංකුවත් එක්ක සමාන කරගන්න. මොකද්ද දන්නේ? බැංකු සැසඳුම් ප්‍රකාශනය ගන්න. යන ඔයා දාගන්න ඔයාගේ නිවැරදි ශේෂය. සංශෝධන මුදල් පාලනයේ ශේෂය. අරගෙන ඔයා ගැළපීම් කරනවා එයාගේ වැරදි වලට. හරි. දැන් ඔයා මොකද්ද කරන්න කියලා මතක තියාගන්න. එයාගේ ඒවා හදනව නෙමේ. ඔයා යාත් එක්ක తాවකාලිකව සමාන වෙනවා. මොනවද පළවෙනි එක? tempat කරනව ඔබලගිනෝ චෙක්. හරි. දැන් බලන්න ඔය දෙන්නගේ මේ කියන කරුණට අදාළ මොකද්ද වෙනස? හරි. දැන් හිතන්න ඔය දෙන්නම සමානව ඉන්නවා කියලා. සමානව ඉන්නවා. හරි. හරි. දැන් අරයත් එක්ක తాවකාලිකව සමාන වෙන්නයි ඕනේ. ඔයයි වෙනස් වෙන්නේ. ඒකටත් ඔයයි වෙනස් වෙන්නේ. එයා වෙනස් කරන්න බෑ ඔයාට. ඔයා කරන්නේ මොකද්ද? එයාත් එක්ක තාවකාලිකව වෙනස් වෙනවා. හරි? හරි බලමු ඉස්සලා මේක මොකද්ද? තැම්පත් කරලා උපලබ්ධ දීලා නැහැ. ඒ කියන්නේ තැම්පත් කරපු ඔයාගේ ශේෂය මොකද වෙන්නේ? වැඩි වෙනවා. මෙයාට ගිහිලාද? නැහැ. එයාගේ වැඩි වෙලා නැහැ. එහෙනම් මොකද කරන්න ඕනේ? ඔයා මේ මිනිස්යාගේ එයා උඩට ගෙනාවත් ඒත් හරි. මේ මට්ටමේ තියෙන්නේ. එයා උඩට ගෙනාවත් ඒත් හරි. හැබැයි මම කිව්වනේ අනුම හදන්න බෑ කියලා. එහෙනම් කරන්න දෙයක් නැහැ. ඔයා එයාගේ මට්ටමට පොඩ්ඩකට එන්න. මේ මට්ටමට ගිහිල්ලාම ඉන්න ඕනේ නැහැ. తాවකාලිකව ඉන්න. හරි. මේ තියෙන එක පොඩ්ඩක් මෙහෙරෙනවා. ඒ කියන්නේ ඔයා මොකද කරන්නේ? තැම්පත් කළා නමුත් උපලබ්ධි නොවුච එක්පාත් අඩු කරනවා. මේ ක්‍රමයේ ඕනම දෙයකට යොදා ගන්න පුළුවන්. හරි? ඕනම දෙයකට කියන්නේ ප්‍රායෝගික ජීවිතේට යොදා ගන්න පුළුවන්. මම කියන්නේ මේක ඔයා යොදා ගන්න බැංකු සුදුම් ඕනම දෙයකට යොදා ගන්න පුළුවන්. ඔන්න සමානව හිටියත් තැම්පත් කරපුවම අපේ ශේෂය වැඩි වුණා. එයත් එක්ක తాවකාලිකව සමාන වෙන්න අපි අඩු කරගත්තා. අපි හැඩගෙන. එයා වෙනස් වෙන්නේ නැහැ. ඔයාවත් හැඩගෙන. ඊළඟ මොකක්ද? නිකුත් කරන නමුත් ගේම් පිටපත් නොව චෙක්පත්. ඔන්න දෙන්නම සමානව ඉන්නවා. හරි? සමානව ඉන්නවා. නිකුත් කරපුවම මොකද වෙන්නේ? ඔයාගේ ශේෂය අඩු වෙනවා. මෙයාට ගිහිල්ලාද? නැහනේ. ඒ හින්දා එයාගේ අඩු වෙලා නැහැ. එයාගේ අඩු වෙලා නැහැ. එතකොට ඔයා එයාට කියනවද? ඔයා අඩු වෙන්න අහන්නේ නැහැ කිව්වොත්. ඒ හින්දා ඔයා මොකද කරන්නේ? ඔයාගේ ශේෂය වැඩි කර ගන්නවා. ඉතින් මොනවද කරන්නේ? එයාගේ මට්ටමට එන්න ඔයාගේ ශේෂය වැඩි කර ගන්න. ඒ අනුව නිකුත් කළ නමුත් ගෙවීමට ඉදිරිපත් නොවූ චෙක්පත් එකතු කරනවා. හරි. එකතු කරලා මෙන්න මේ ටික අඩු කරපුවාම මෙතන එනවා මොකද්ද? බැංකුව ප්‍රකාශනයට අනුව ශේෂය. හරි. මේ බැංකුවේ වැරද්ද තිබ්බොත් ඉතින් කරන්න දෙයක් නැහැ. ඒවටත් ඔයා හැඩ ගහන්න වෙනවා. බැංකුවේ වැරද්දක්වත් ඔයාලා හදන්න බෑ. ඔයා ඔයාගේ වැරදි හදාගන්න අනුන්ගේ වැරදි හදන්න යන්න එපා. අනුන් එක්ක తాවකාලිකව සමාන වෙන්න. හරි? ඒක තමයි මෙතනදී කරේ. බැංකුවේ වැරද්දක් තිබ්බොත් එයා ඒ වැරද්ද කරලා තියෙන තත්ත්වයට අනුව එයා සමාන වෙන්න. එයාගේ වැරදි හදන්න යන්න එපා. ඒ අනුව ඔන්න ඔච්චරයි මේ කතාව. හරි මේ බැංකු සැසඳුම් ඔන්න සම්පූර්ණයෙන් කියලා දුන්නේ. ආනලසලක් ඕනම් බලන්න එක මේ බැංකු සැසඳුම් වලට දාලා සම්පූර්ණ විස්තරය ඔන්න මම කිව්වා. හරි. දැන් මේකට මේකේ ලොකු කතාවක් අදාළ වෙන්නේ නැහැ. නමුත්
ලේසියෙන් මේක හදන්න පුළුවන්. අපි ඉක්මනින් හදමු මේ ගානට අදාළව බැංකු සැසුම්. හරි. හරි යනවා අපි මුදල් පාලන කිරීම ඉස්සෙල්ලාම අපිට හදාන්න තියෙන අංක දෙකේ මොකද්ද සංශෝධන මුදල් පාලන කිරීමයි සංශෝධන මුදල් පාලන කිරීම සාහිත්‍ය මොකද්ද බැංකු සැසඳුම් ප්‍රකාශනය හරි මේ තමයි හදන්නේ හරි එයානෝ ඉස්සලා අපි කරන්න ඕනේ අපි දැන් වැරදි තියෙන මුදල් පාලන කිරීම ගන්න ඒක වර්කින් එකක් කරලා හදමු මොකද්ද දැන්ට හදලා තියෙන මුදල් පාලන ඒකේ ආරම්භක ශේෂ කීයක් තිබ්බද 35ක් නේ ලැබීම් කීයද අපි ලැබීම් දිනවා 5390ක් 5390ක් ලැබීම් සියල්ලම දාන්න ගෙවීම් කීයක් තිබ්බද ගෙවීම් දිනවා 1760 හරි යනු එකතු කීයද එකතු වෙනවා 5425යි ශේෂ වෙනවා කීයද 3660ක් 3660 ශේෂය මේ දින අපේ දැන්ට තියෙන හදලා තියෙන ශේෂය හරි ඔය ශේෂය දාලා අපි හදමු සංශෝධන මුදල් පාලන කිරීම හරියන ඕන ශේෂය 3665 හරි එයානව ඊළඟට සංශෝධනය කරන් තියෙන්නේ හරි බලමු සංශෝධනය කරන්න අදාළව මොනවද තියෙන්නේ කියලා. හරි බලන්න බැංකු ප්‍රකාශනයේ දාලා තියෙන අපි දාපු නැති ඒවා තියෙනවා. මේකේ බැංකු ගාස්තු රිජිස්ට්‍රේෂන් ස්ථාවර නියමත ගෙවූ රක්ෂණ වාරිකය අගරු චෙක්පත්. මේවා අපේ තියෙන වැරදි. හරි. උඩ තියෙන්නේ කාල වෙනස් වී මේවා විතරයි බැංකුවේ තියෙන අවුල් ටික. ඒ ටික අපි බැංකු සැසඳුමට දාමු අපේ වැරදි ටික හදා. ඒව බලන්න සලාම් බැංකු ගාස්තු බැංකු ගාස්තු කීයද 70 ඊළඟ රිජිස්ට්‍රේෂන් 120යි ඊළඟට රක්ෂණ වාරිකය කීයද 20යි ඊළඟට අගරු චෙක්පත් තැන්පත් කරලා කරුණාම මේක අයින් කරලා බැර කරනවා 100යි හරි ඔන්න සංශෝධන මුදල් පාලන කීයක් වෙනවද එකතුව 3785යි ශේෂය කීයද 3595 හරි ඉතින් සංශෝධන මුදල් පාලන විශේෂය මේක ආරම්භයට ගන්නවා සංශෝධන මුදල් පාලන ගිණුමේ ශේෂය 3595 ධන ඍණ හරි ඊළඟ මොකද කරන්නේ තැන්පත් කරලා නමුත් බැංකු ගිණුම කියලා දැම්මොත් වැරදිද මුදල් පාලන වෙනුවට මෙහෙමයි දැන් මේකෙත් ඔය දාලා තිබි මම හිතන්නේ බැංකු ගිණුම කියලා මම ඒක වෙනස් කරා බැංකු ගිණුම කියලා එකක් අපේ විෂය නිර්දේශයට අනුව අපි දැන් භාවිතා කරන්නේ නැහැ. ඔයා එහෙම ගණන් හදලා තියෙනවා ඔයාගේ ගුරුවරයා උගන්වන කියන පරණ විෂය නිර්දේශයට අනුව තියෙන කරුණු. ඔය ගානක් පරණ ගාන. ඒකයි ඔගේ බැංකු ගිණුම කියලා තියෙන්නේ. හරිද? එතකොට දැන් මම ඒක අලුත් විෂය නිර්දේශය අනුව වෙනස් කරා. මුදල් පාලන ගිණුම. බැංකු ගිණුම කියලා අපි යොදාගන්නේ නැහැ.
හරිද? ඔය බැංකු ගිණුම කියලා යොදාගත්තේ ඇයි? ඉස්සර විශේෂ නිර්දේශය තුල තිබ්බා එකක් මුදල් ගිණුම අනිත් එක බැංකු ගිණුම. හරිද? මුදල් ගිණුම සහ බැංකු ගිණුම කියලා දෙකක් තිබ්බා. නමුත් දැන් අපි බැංකු ගිණුම සහ මුදල් ගිණුම කියලා දෙකක් භාවිතා කරන්නේ නැහැ. හරිද? මුදල් ගිණුම ඉස්සර තිබ්බේ මොකටද? අතැති මුදල් ගනුදෙනු සඳහා. බැංකු ගිණුම ඉස්සර තිබ්බේ මොකටද? ජංගම ගිණුම හරහා ගනුදෙනු සඳහා. හරිද? ඒ කියන්නේ මුදල් ගිණුම තියෙන්නේ අර ලාංචුවේ තියෙන සල්ලි අතැති මුදල් වල ගන්න ඒකට. සුළු මුදල් නෙමෙයි ප්‍රධාන මුදල් අතැති මුදල් ගනුදෙනු මුදල් ගිණුම තුලින් අපි සටහන් කරනවා. ජංගම ගිණුමක් හරහා සිදුවන ගනුදෙනු බැංකු ගිණුම හරහා සටහන් කරනවා. කොහොමයි තිබ්බේ. හැබැයි අපි අලුත් විශේෂ නිර්දේශයට ආවට පස්සේ අපි උපකල්පනයක් කරනවා. හරි? මේක ඔයාගේ අලුත් විශේෂ නිර්දේශයත් එක්ක අපි භාවිතා කරන උපකල්පනයක් ඈ. මේක 100%ක් හරි. මොකක්ද මේක කියන්නේ? ව්‍යාපාරයේ ප්‍රධාන මුදල් සියලු ව්‍යාපාරයේ ප්‍රධාන මුදල් ගනුදෙනු. ප්‍රධාන මුදල් ගනුදෙනු ඈ. සියලු ප්‍රධාන මුදල් ගනුදෙනු කරන්නේ ජංගම ගිණුමක් හරහා. හරිද? ජංගම ගිණුමක් හරහා. ඒ කියන්නේ මුදල් ලැබීමක් නම් චෙක් පත් හෝ එහෙම නැත්නම් ඍජු ප්‍රේෂණයක් වගේ ලැබෙන්න පුළුවන්. අතැති මුදල් ලැබුණොත් ඒ එදිනම බැංකුවේ තැන්පත් කරනවා කියලා අපි උපකල්පනය කරනවා. සහ සියලුම ගෙවීම් කරන්නේ ප්‍රධාන මුදල් ගෙවීම් සියල්ලම කරන්නේ චෙක් පත් මගින්. හරිද? ඒතර හොඳට මතක තියාගන්න නව විශේෂ නිර්දේශයේ යටතේ ඔයාගේ ව්‍යාපාරයේ ප්‍රධාන මුදල් ගනුදෙනු සිද්ධ කරන්නේ ජංගම ගිණුමක් හරහා. ඒ ජංගම ගිණුම නියෝජනය වෙන්න ව්‍යාපාරයේ තියෙන ගිණුම තමයි මුදල් පාලන ගිණුම. තවත් මුදල් කොටසක් තියෙනවානේ සුළු මුදල් කියලා. සාපේක්ෂව වටිනාකමින් අඩු ගෙවීම් කිරීම. අන්නේ සුළු මුදල් ගෙවීම් කරන්නේ අතැති මුදල් වලින්. සුළු මුදල් ගෙවීම් පමණයි අතැති මුදල් වලින් කරන්නේ. අනෙකුත් සියලු ප්‍රධාන මුදල් ගනුදෙනු කරන්නේ ජංගම ගිණුම හරහා. ඒට අදාළ ගිණුම මුදල් පාලන ගිණුම, සුළු මුදල් වලට අදාළ ගිණුම සුළු මුදල් පාලන ගිණුම. සුළු මුදල් පාලන ගිණුමට අදාළ මූලික සටහන් පොත සුළු මුදල් ගෙවීම් ජර්නලය, ඊට අදාළ මූලාශ්‍ර ලේඛනයේ සුළු මුදල් ගෙවීම් වවුචරය. ප්‍රධාන මුදල් ගනුදෙනු වලට අදාළව ගිණුම ප්‍රධාන මුදල් ගනුදෙනු වලට අදාළ ගිණුම මුදල් පාලන ගිණුම. ඊට අදාළව මූලික සටහන් පොත් දෙකක් තියෙනවා. ලැබීම් වලට මුදල් ලැබීම් ජර්නලය, ගෙවීම් වලට මුදල් ගෙවීම් ජර්නලය. ওই දෙකට අදාළ මූලාශ්‍ර ලේඛන වෙන්නේ මුදල් ලැබීම් ජර්නලයට නම් ලදුපත තවත් ඒවා ගන්න පුළුවන්. ගෙවීම් ජර්නලයට නම් ගෙවීම් වවුචරේ ප්‍රධාන වශයෙන්. ඊට අමතරව පිළිපත වගේ දේවල් ගන්න පුළුවන්. හරි. ඒතර ඔය විදිහට තමයි ඔයාගේ විශේෂ නිර්දේශය තුළ මේ කියන කරුණු ගොඩ නැගිලා තියෙන්නේ. ඒ හින්දායි බැංකු ගිණුම කියන එක දැන් භාවිතා වෙන්නේ නැහැ කියන එක. ඒක වැරදි කියනවා කියන එකට වඩා විශේෂ නිර්දේශයට අනුව යාවත්කාලින නොවූ කරුණක් කියන විදිහයි මට කියන්න වෙන්නේ. හරි. එතකොට ඒක වැරදි කියන එකෙන් ගන්නත් පුළුවන්. නමුත් ඒක හරියම විදිහට මම අර්ථ දක්වනවා නම් මම කියන්න ඕනේ විශේෂ නිර්දේශයට අනුව යාවත්කාලින නොවූ කරුණක්. මේ ප්‍රශ්නේත් එහෙම එකක් තමයි මට බලන්න බැරි වෙච්ච හින්දා තමයි මම දාලා තින්නේ. මම ඊට පස්සේ වෙනස් කරා. හරි. මම ඉගෙනුවේ ඔය මුදල් පාලන ගිණුම කියලා දාලා. මම හිතන්නේ පාඩ පැහැදිලි ඇති මම කියපු කාරණා. හරි. ඒ අනුව සංශෝධන මුදල් පාලන ගිණුමේ ශේෂය 3595. හරි. ඊළඟට නිකුත් කරන නමුත් ගේම ඉදිරිපත් වුණු චෙක්පත් සහ තැන්පත් කළා වූ උපලබ්ධ වූ චෙක්පත් හොයාගන්න. කොහොමද හොයන්නේ? දැන් ඔයා දන්නවා තැන්පත් කරපු චෙක්පත්. දැන් ඔයා ගන්න ඕනේ තැන්පත් කළ නමුත් උපලබ්ධ වූ චෙක්පත් ඉස්සරහම බලමු තැන්පත් කළ චෙක්පත් කීයක් තියෙනවද? කීයක් තිබ්බද තැන්පත් කළ චෙක්පත්? අපි කලින් බැලුවා. කීයක් තියෙනවද? මුදල් ලැබීම් ජර්නලේ බලන්න තැන්පත් කරපුවා නම් කොහොමද තියෙන්නේ? 5390යි. තැන්පත් කළ චෙක්පත් 5390යි. මේකෙන් උපලබ්ධ වූ ප්‍රමාණය කීයද? උපලබ්ධ වූ චෙක්පත් කීයද? උපලබ්ධ වූ ප්‍රමාණය. මේකේ 1200යි. එතකොට ඔයා 5390ක් දාලා 1200 නම් උපලබ්ධ වෙලා තියෙන්නේ. උපලබ්ධ වෙලා නැති ප්‍රමාණය කීයද? උපලබ්ධ නොවු චෙක්පත් කීයද? 90යි 1යි 4190. හරි. ඊළඟට හොයා ගන්න ඕනේ මොකද්ද? නිකුත් කළා නමුත් ගේමේ ඉදිරිපත් වුණු චෙක්පත්. බලමු නිකුත් කළ චෙක්පත් කීයද කියලා. නිකුත් කළ චෙක්පත් තියෙනවා කීයද? නිකුත් කළ චෙක්පත් තියෙනවා 1760ක්. හරි 1760ක් තියෙනවා. ඒකෙන් මෙතන පොඩි අවුලක් තියෙනවානේ. මෙතන තැන්පත් කළ චෙක්පත් වලින් අගරුවීමක් තිබ්බනේ. අගරුවීමක් තියෙනවානේ. තැන්පත් කර දෙන්න ඒකත් අඩු කරන්න ඕනේ. මෙතන තැන්පත් කරලා
ඇත්තටම දැන් තැන්පත් කරලා තිබ්බට 5390ක් ඒකෙන් බැංකුවට ගිහිලා දෙන. ඒ කියන්නේ අගරු වීමකුත් තියෙනවනේ. කීයක් තියෙනවද? 100ක් තියෙනවනේ. ඒකත් අඩු වෙන්න ඕනේ. ඒතර තියෙන්නේ 5290. ඕකෙන් උපලබ්ධ වෙලා තියෙන්නේ කීයද? 1200. හරි? ඒ කියන්නේ උපලබ්ධ නොවු ප්‍රමාණය කීයද? උපලබ්ධ නො චෙක්පත් කීයද? 4000. හරි. ඊළඟ නිකුත් කළ චෙක්පත් කීයද? නිකුත් කරපුවා කීයක් තියෙනවද? 1760ක්. හරි? ඒකෙන් ඉදිරිපත් වූ චෙක්පත් ඉදිරිපත් වෙලා තියෙන කීයද? ගෙවීම සඳහා 880. ඒ අනුව ඉදිරිපත් නොවු චෙක්පත් ඉදිරිපත් නොවු චෙක්පත් කීයක් තියෙනවද? ඒ අනුව ඒ 880. හරි. 880යි. හරි යනුව අපි දන්නවා දැන් කලින් මම කියලා දුන්නානේ බැංකු සතුන් කොටස. යනුව දැන් ඔයාලට මතකයි නිකුත් කරනම ගිය විදිහට නම එකතු කරනවා, තැන්පත් කරනවා, අඩු කරනවා. හරි මේකේ මේ පාඩමේ තව තව කොටස් ටිකක් එකතු වෙන්න තියෙනවා. හැබැයි මූලික સિદ્ધාන්තමය හරිය මම උගන්වලා ඉවරයි ඈ. එතන යනුව හොඳ මම නිකම්ම එකතු කිරීමක් කරනවානේ. ඔයාලා දැන් මතක තියාගෙන නිකුත් කරනම එකතු කරනවා, තැන්පත් කරනවා, අඩු කරනවා. එහෙම කරන්න බෑ. හරි. එහෙම හදන්න බැරි වෙන අවස්ථා තියෙනවා ගණන් වල. දැන් මට මතක විදිහට එක පාස් පේපර් එක තියෙනවා බැංකු ප්‍රකාශනෙන් ආරම්භ කරලා අපිට හදන්න තියෙනවා. يعني මෙතන උඩ තියෙන සංශෝධන මුදල් පාලනය කියනමු. එහෙම නැතුව බැංකු ප්‍රකාශනයේ ශේෂයෙන් ආරම්භ කරලා හදන්න තියෙන අවස්ථා තියෙනවා. ඊට පස්සේ අයිරාවක් තියෙන උඩ යොදා ගන්න අවස්ථා තියෙනවා. හරි. ඒතකොට ඔයා ඒක මතක තියාගෙන ඉතියොත් ඔක පැටලෙනවා. තේරුම් අරගෙන හිටියනම් හරි. හරිද? ඒක වාට අපි බැංකු සතුන් පාඩම කරනකොට කියලා දෙන්නම්. ඒ අනුව උපලබ්ධ නොවු චෙක්පත් අඩු කරනවා, ඉදිරිපත් නොවු චෙක්පත් එකතු කරනවා. ඉදිරිපත් නොවු ඒවා තියෙනවා 880ක්. උපලබ්ධ නොවු ඒවා තියෙනවා යද 4090ක්. හරි. එහෙනම් මේතන එනවා බැංකු ප්‍රකාශන අනුව ශීර්ෂය. හරි. එතකොට 3595යි එකතු කරනවා 880ක් 4475යි අඩු කරනවා 4090 3080. හරි. ඔන්න තියෙනවා සර් තැන්පත් අගරු චෙක්පත් සංශෝධ ශේෂයෙන් අඩු කරපු නිසා ආයි තැන්පත් කළත් උපලබ්ධ නොවු වලට දාන්නේ ඇයි? හරි. දැන් මෙතන මම මොකද කරේ? මම මෙතනදි කරේ මෙතන අගරු චෙක්පත් මම අයින් කරේ ශේෂය නිවැරදි කරගන්න. හරි. හරියට බලන්න. මෙතන මම දැන් මේ ශේෂය නිවැරදි කරගන්න. ඒ කියන්නේ අපේ ව්‍යාපාරයේ මුදල් පාලන ගිණුමේ ශේෂය නිවැරදි කරගන්න තමයි අපි මේ අගරු චෙක්පත් බැර කරේ. දැන් මම මෙතනදි මොකද්ද කරේ? මෙතන මට ඕන උනේ ඇත්තටම උපලබ්ධ නොවු චෙක්පත් ප්‍රමාණය කීයද කියලා හඳුනා ගන්න. ඒ කියන්නේ අපි ඇත්තටම ලියලා, අපි ලියලා නෙමෙයි සෝරි. අපිට ලැබිලා තියෙන චෙක්පත් කීයද? 5390 ඒවා හම්බෙලා තියෙනවා. ඒකෙන් අගරු වෙලා තියෙනවා කීයද? 100ක් අගරු වෙලා. හිතන්න ඒක ඉරිලා තිබ්බා කියලා. චෙක්පත් තියෙනවා 5390ක ඉරිච් එකක් තියෙනවා 100ක. ඒතකොට ඒක තැම්පත් කරා කියන තැනට ගන්න බැහැනේ. ඒක අයින් කරන්න ඕනේ. ඒතකොට ඒ තැම්පත් කර මේ කළා ඒක අගරු එකක්. ඒක අයින් කරනවා. ඒ අනුව අපි ඇත්තටම තැම්පත් කරලා තියෙන කීයද? මෙතන චෙක්පත් 5290යි. ඕකෙන් තමයි 1200ක් ගිහිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ උපලබ්ධ වෙලා තියෙන 1200යි. ඒ අනුව උපලබ්ධ නොවන ප්‍රමාණය 4090යි. හරිද? මෙතනදී මම මේ 100 ගත්තේ මෙතන මේ 100 ගත්තේ හොඳට බලන්න ඇයි කියලා. මේ 100 ගත්තේ ඇයි? මම ඇත්තටම උපලබ්ධි නොවු චෙක්පත් ප්‍රමාණය හොයාගන්න. හරි? උපලබ්ධි නොවු චෙක්පත් ප්‍රමාණය හොයාගන්න තමයි මේ අගරු චෙක්පත් මෙතන හඳුනන්නේ. මොකද බැංකුවට ඇවිල්ලා තියෙන චෙක්පත් වලින් කොච්චරක් තියෙනවද බැංකුවට ආපු ඒවා? 5390ක් තියෙනවා. ඒකෙන් ඉරිච් එකක් තියෙනවා 100ක. ඒක අයින් කරනවානේ. එතකොට එයාට හම්බිච්ච ඒ වලින් 5390න් ඉරිච් එක අයින් කරාට පස්සේ එයා ගාව කීයක් තියෙනවද? 5290ක තියෙනවා. හරි. ඔය 5290 නේද එයා බැංකුවට දාන්න බලාගෙන ඉන්නේ. අර ඉරිච් එක දාන්නේ නැහැ.
5290 එක තමයි දාන්න තියෙන්නේ. ඒකෙන් 1200යි දාලා තියෙන්නේ. එතකොට මට කියන්න පුළුවන්. ඔයා ගාව 5290ක චෙක්පත් තියෙනවා. ඒකෙන් 1200යි වැටිලා තියෙන්නේ. තව වැටිච්ච නැති ඒවා තියෙනවා කීයද? 4090. අන්න ඔය කරුණ හොයාගන්න තමයි මම මෙතන අගොරු චෙක්පත් අඩු කරේ. නමුත් මෙතනදි කරේ ඒක නෙමෙයි. මෙතනදි මම ගැලපුවේ අපේ ශේෂය නිවැරදි කරගන්න. හරි? අපේ ශේෂය නිවැරදි කරගන්නයි මෙතන ගැලපුවේ. හරි? ඔයා පටලව ගන්න එපා. මෙතන දැන් ගැලපිලා තියෙනකොට මෙතනත් ඒක ගැලපිලා තියෙනවා. එහෙම කතාවක් නෙමෙයි. හරියට හිතන්න. මෙතනදි කරේ අපේ ව්‍යාපාරයේ ශේෂය නිවැරදි කරගත්තා. මෙතන මට ඕන උනේ උපලබ්ධි නොවු චෙක්පත් ප්‍රමාණය හොයාගන්න. උපලබ්ධි නොවු ප්‍රමාණය හොයාගන්න මම කරේ මොකද්ද? අපි ඇත්තටම කොච්චරක් දාලා තියෙනවද? දාලා තියෙනවා 5390. ඒකෙන් ඇත්තටම 100ක් ඉරිලා හින්දා අයින් කරා. ඒක දාලා තියෙන්නේ 5290. ඒකෙන් අපේ ගිණුමට වැටලා තියෙන්නේ 1200යි. එහෙනම් වැටිච්ච නැතිව තියෙනවා 4090. අන්න ඕක හොයාගන්න තමයි මම මෙතන මේ විදිහට ගැලපීමක් කරේ. හරිද? ඒතර මෙතන කරලා තියෙන්නේ ව්‍යාපාරයේ මුදල් පාලන ගිණුම ශේෂය නිවැරදි කරගන්න. හරිද? මෙතන ඒක ගැලපිලා කියන එක වාට හිතුණට ඒ කතාව නෙමෙයි මෙතන ගැලපීම කරේ. අර මෙතනදි කරේ ව්‍යාපාරයේ මුදල් පාලන කිරීමේ ශේෂය නිවැරදි කිරීම සඳහා අගරු චෙක්පත් අයින් කරා. මෙතනදි කරන්නේ අපි උපලබ්ධ නොවු චෙක්පත් හොයාගන්නයි කරන්නේ. හරිද? ඒ නිසා ඒක පටලව ගන්න එපා. අපෞසරයක් දැම්ම නෙමෙයි. මෙතනදි කරන්නේ උපලබ්ධ නොවු චෙක්පත් සොයා ගැනීම. හරි. එහෙනම් ඔන්න අපි අද කොටස ඉවරයි. ඊළඟ දවසේ අපි හතරවෙනි එකෙන් හම්බෙමු. ඒ වගේම මට කරුණු කිහිපයක් කියන්න ඕනේ.